නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත්තු අරහත්තු මහා කාරුණික වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පින්වතුනි, අද දවසේ උතුම් ධර්ම දේශනාවෙන් සුපින්වතුන්ලාට ශ්‍රවණය කරන්න ලැබෙනවා බොහෝම ලස්සන ජාතක කතාවක්. මඛාදේව ජාතකය. මඛාදේව නම් වූ බෝසත් රජුගේ කතාව. මේ කතා ප්‍රවෘත්තියෙන් පින්වතුනි අපිට ඊටාම වටිනා ජීවිතාර්ථයක් එකතු කරලා දෙනවා. ඒ ජීවිතාර්ථය තමයි අපිට කොච්චර වත්පොහොසත්කම් තිබුණත්, අපි කොච්චර උගතෙක් වුණත්, අපිට කොච්චර ධන සම්පත තිබුණත්, ඊළඟට අපි වටේට කොච්චර පරිවාර සම්පතක් පිරිවරක්, අපේ යහළු මිත්‍රයෝ අපි දන්න කියන අය ගොඩාක් හිටියත්, ඊළඟට අපිට මේ සමාජය තුළ යම් ප්‍රසිද්ධියක් තිබුණත්, මේ මොනවා තිබ්බත් නත්ති මච්චුස්ස නාගමු, කොච්චර බලපුරුවන්කාරකමක් තිබුණත් මරණය නම් නොපැමිණෙන්නේ නැත, පැමිණෙන්නේමය. හොඳට මතක තියාගන්න. නත්ති මච්චුස්ස නාගමු, මරණය එන්නේමය, නොපැමිණෙන්නේ නම් නැත. මේ මඛාදේව ජාතක ප්‍රවෘත්තියෙන් හරිම ලස්සනට තේරුම් යනවා මේ අර්ථය. මේ අර්ථය අපි හදවතේ තැන්පත් කරගත යුතුම අර්ථයක්. ඒ නිසා ඔබ දේශනාව ශ්‍රවණය කරන්නට පෙරම හොඳට හදවතේ මේ වචනේ මතක තියාගන්න. මරණය නම් පැමිණෙන්නේමය, නොපැමිණෙන්නේ නැත. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව මේ විදිහට විකාශනය කරන්න දායකත්වයෙන් දරනු ලබන්නේ පින්වත් ලක්ෂාන් මේඝහකොටු මහත්මයා සහ පවනී දිසානායක මහත්මිය විසින් මේ පින්වතුන්ලා ධර්ම දානය සිද්ධ කරන්නේ. තමන්ගේ සුජීවත්ව සිටින ආදරණීය දෙමාපියන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා කියන අදහසිනුත්, ඒ වගේම තමන්ගේ ආදරණීය සිඟිති පුතා අනීග මේඝහකොටුව පුතාට නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා කියන අදහසිනුයි අද දවසේ ධර්ම දාණය මේ විදිහට සිද්ධ කරන්නේ. පින්වතුනි, මඛාදේව ජාතකය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට දේශනා කිරීම පිණිස පසුබිම නිර්මාණය වුණේ මෙන්න මේ විදිහට. අපේ බුදුරජාණන් වහන්සේ ගැන සෙවැන්නුවර ජේතවනාරාමේ ධම්සභා මණ්ඩපේ භික්ෂුන් වහන්සේලාගේ කතාවක්. භික්ෂුන් වහන්සේලා ධර්ම දේශනා ශ්‍රවණය කිරීම පිණිස, බණ ඇසීම පිණිස ධම්සභා මණ්ඩපයට එකතු වුණා. එකතු වෙලා භාග්‍යතුන් වහන්සේ වැඩම කරන කල් භික්ෂූන්ගේ දහම් කතාවක් හටගත්තා. ඒ දහම් කතාවවල තුල කියුනේ තමන් සරණ ගියපු ශාස්ත්‍රඥ වහන්සේගේ අසිරිය. ශ්‍රාවකයෝනේ. ශ්‍රාවකයෝ ශාස්ත්‍රඥ වහන්සේ ගැන කතා බහ වෙන්නේ නැතුව වෙන මොනවා කතා බහ වෙන්නද? ශ්‍රාවකයෝ නිසා ඒ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ගැන හරිම ආදරයෙන්, ගෞරවයෙන් කතා බහ කළා. එතකොට බලන්න භික්ෂූන් කතා බහ වෙමින් හිටපු දේවල්. භික්ෂූන් කතා බස් කළේ මොනවාද? බුදුරජාණන් වහන්සේ ගැන. ආයස්මතුනි, අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ ජීවිතේ නම් හරිම පුදුම සහගතයිනේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ අසිරිය ගැන කවර කතාද ආයස්මතුනි? මහබෝධිසත්වයොත් ආශ්චර්යයිනේ. ඔන්න කතා වෙච්ච දේවල්. සම්බුදුරජාණන් වහන්සේගේ බෝසත් අවදී ගැන පවා භික්ෂුන් වහන්සේලා කතා වුණා. එක භික්ෂුවක් කියනවා, ආයස්මතුනි අපි නම් ඉතින් අතහැරලා ආවා කියලා කිව්වට අපිට මහා දෙයක් අතහරින්න කියලා තිබ්බේ නෑනේ.
ඔය ගේ පොඩ්ඩක් අතහැරලා, ඔය වතු කෑල්ලක් අතහැරලා, ඉන්න නෑදෑයෝ ටිකක් අත්හැරලා, බිරිඳ දරුවන් අත්හැරලා, ඒ වගේ සුළු අත්හැරීමක්නේ අපි කළේ. ඒ වුණාට ආයස්මතුනි අපේ ශාස්ත්‍රූන් වහන්සේගේ නෛෂ්ක්‍රම්‍ය, නෙක්ඛම්මය, අතහැරීම හරි අසිරිමත් නේ. උන්වහන්සේ රම්‍ය සුරම්‍ය සුභ කියන මාලිගාව අතහැරියානේ. උන්වහන්සේ සක්විති රාජ්‍ය උරුමය අත්හැරියානේ. උන්වහන්සේ සුදවුන් මහා නිරිඳානන්, මහා ප්‍රජාපති ගෞතමී මහා බිසවුන් මේ වගේ ආදර දෙමව්පියෝ අත්හැරියානේ. පින්බර බිසව යසෝදරාව අත්හැරියානේ. එදාම උපන් සිඟිති රාහුල පුතා අත්හැරියානේ. මේක හරි පුදුම ආශ්චර්යයක් නේ. ආන්න එහෙම කතා වුණා. දැන් මේ කතා බහ අනුමෝදන් වෙවි කතා වෙවි ඉන්නකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උතින්ට වැඩම කළා. වැඩම කරද්දී භික්ෂුන් ඔක්කොම නිහඬ වුණා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ගෙන් අහනවා, "ඈ මහණෙනි, තථාගතයන් වහන්සේගේ වැඩම කිරීමෙන් ඔබේ කවර කතාවක්ද අඩාල වුනේ? තථාගතයන් වහන්සේ වඩින්ට පෙර මහණෙනි ඔබ මොන වගේ කතාවකින්ද වාසය කළේ?" එතකොට භික්ෂුන් වහන්සේලා කියනවා, "ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, අපි දෙතිස් කතා ආදී මේ ධර්ම මාර්ගයට හානිකර කතාවකින් නම් වාසය කළේ නෑ ස්වාමීනි. අපි කතා කළේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ, අපේ ශාස්ත්‍රූන් වහන්සේගේ ඒ බෝසත් අවදීම තිබුණු නෙක්ඛම්මය, අත්හැරීම, අලුයම හෙළන කෙළ පිඩක් වගේ සකල සම්පත්තිය එක සැනින් අත්හැරලා ආවේ කොහොමද? ආන්ගේ අසිරිය ගැනයි ස්වාමීනි අපි කතා වුණේ." බුදුරජාණන් වහන්සේ වදාලා, "මහණෙනි, විමුක්තියක් හොයාගෙන ගිහි ජීවිතේ අත්තර ගිහි ගෙයින් නික්මිලා උතුම් පැවිදි භාවයේ ලැබීම, ගිහි ගෙයින් නික්මී යෑම කියලා කියන්නේ කෙලවරක් නැති සංසාර ගමනේ මහා බෝධිසත්වයන්ගේ පුරුද්දක්. මහණෙනි, මේ ජීවිතේ පාරමී ධර්මයන් පිරීලා තිබුණු මේ ජීවිතේ අත්හැරීම ගැන ගොඩාක් පුදුම වෙන්න දෙයක් නැහැ. මහා බෝධිසත්වයෝ සංසාර ගමනේ එනකොට ඒ සාංශාරික ගමනේ මීට වඩා ආශ්චර්යජනක විදිහට අත්හැරීම කළා කියලා. එතකොට භික්ෂුන් වහන්සේලාට හරි ආසාවක් උපන්න. දැන් අපිට උනත් මෙහෙම කියද්දී ඒ කතාව අහන්න ආසාවක් එනවනේ නේ. ආන්ගේ වගේ භික්ෂුන් වහන්සේලාට ආසාවක් උපන්නා. ඒ ආසාවෙන් එක භික්ෂුවක් නැගිටලා කියනවා, "ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, තථාගතයන් වහන්සේ මේ ජීවිතේ බෝසත් අවදීයේදී කරපු ඒ මහා බිනිස්ක්‍රමණය, ඒ මහා නෙක්ඛම්මය අපිට පේනවා, අපි දන්නවා. එහෙත් ස්වාමීනි, තථාගතයන් වහන්සේ බෝසත් අවදීයේ සිදු කරපු ඒ අසිරිමත් අත්හැරීම, ඒ දකින්න ඥානයක් අපට නෑ ස්වාමීනි. තථාගතයන් වහන්සේගේ මහා ඥාණයෙන් අපට මේ කතා පුවත දේශනා කරනසේක්වා" කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලුවා. ආන්ගේ ඉල්ලීම නිසා තමයි මඛාදේව ජාතක පුවත තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ගොඩාක් ඉස්සර ඈත අතීතයේ දඹදිව විදේහ කියලා රටක් තිබ්බා. ඔය රටේ මිථිලා කියලා අග නගරයක් තිබුණා. ඔය මිථිලාවේ මඛාදේව කියලා රජෙක් වාසය කළා. ඒ මඛාදේව රජුරුව හරීම ධාර්මිකයි, දැහැමි රජෙක්. මඛාදේව රජුරුව රජකම් කරන කාලේ මිනිසයාගේ ආයු ප්‍රමාණය ගොඩාක් දිගයි. දීර්ඝායුෂ තිබුණා. ඒ දීර්ඝායුෂ කොහොමද කියලා තේරුම් ගත්තේ කි පින්වතුනි, ඒ කාලේ ආයු ප්‍රමාණය ගැන පැනවීමක් නැහැ. පැනවීමක් නැති තරම් ආයුෂ. මඛාදේව බෝසත් රජුරුවන්ගේ ජීවිත කතාව තුළ ඒ ගත කරපු ආයු ප්‍රමාණය ගැන හිතනකොට පුදුම සහගතයි. කොහොමද මඛාදේව රජු කුමාරයෙක් හැටියට 84000ක් අවුරුදු සෙල්ලමින් ගත කළා. සෙල්ලම් කරන කාලේ විතර අවුරුදු 84000ක්. හිතන්නකෝ කොහොම ආයුෂක්ද කියලා. සෙල්ලම් කරන පුංචි ලපටි වයස විතරයි අවුරුදු 84000ක්
පින්වතුනි මේවා කවුද වදාළේ? තුන් ලෝකාග්‍ර වූ මහා කාරුණික වූ සත්‍ය නාම වූ මේ ලෝකයේ අතෙම්බුලක්සේ අවබෝධ කොට වදාළ බුදුරජාණන් වහන්සේගේ ඥානය වර්තමානිකයන්ට මේවා හිතා ගන්නවත් බැරි වෙන්න පුළුවන්. මේ දේ හදවතේ පළපදියම් වෙන්නේ ශ්‍රද්ධාවන්තයාගේ. සදහැ සිතක් තියෙන කෙනාට අහු අපගේ ශාස්ත්‍රූන් වහන්සේගේ ඥානය කියලා හිත පහන් වී යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා යුවරාජ තනතුරේ අවුරුදු 84000ක් ඒ මකාදේව රජුරුව රජකම් කළා. මහා රජෙක් හැටියටත් අවුරුදු 84000ක් රාජ්‍ය විචාරුවා. දවසක් මේ මකාදේව රජුරුව තමන්ගේ හිස පීරා සරසන සේවකයාට කතා කරනවා. ඒ කාලේ රජවරු පින්වතුනි විශේෂයෙන් ඔය අතීත පුරුෂයෝ ගොඩාක් වෙලාවට දිගු කේස කලාපයක් තිබිලා තියෙනවා. අපි ගත්තොත් බලන්න අතීතයේ හිටපු වීරයෝ ගැන අපි කතා බහ කරනකොට ඒ වීරයන්ගේ සටහන් වල පවා චිත්‍ර අඳිනකොට පවා දිගු කේස කලාපයක් අඳිනව නේද? ඒ කාලේ පුරුෂයෝ කෙස් පවනවා. ඒ පුරුෂයන්ගේ ඝන කෙස් නිතර නිතර පීරලා සකස් කරන්න ඕන. රජුරුවන්ගේ මේ කොණ්ඩේ පීරලා සකස් කරන විශේෂ සේවකෙක් හිටියා. ওই සේවකයාට රජුරුව දවසක් කතා කරනවා මිත්‍රය ඔබ මගේ හිස පීරද්දී මගේ හිසේ ඉදී ගිය කෙස් ගහක් දැක්කොත් වහාම මට දැනුම් දෙන්න ඕන. ඔන්නේ සේවකයාට කිව්වා යම් දවසක හිස පීරද්දී කෙස් ගහක් ඉදිලා තියනවා දැක්කොත් ඒ කියන්නේ මේ වචනේ කියනකොට සම්පූර්ණ කළු කෙස් තිබ්බ තරුණ භද්‍ර යෞවන කාලේ කියනවා යම් දවසක කෙස් ගහක් ඉදිලා තියනවා දැක්කොත් එහෙම ඔහෙ මට අනිවාර්යෙන් කියන්න ඕන. ඉතින් එදා ඉඳලා මේ සේවකයා ඊටාම ඕනෑකමකින් තමයි රජුරුවන්ගේ හිස පීරන්නේ. හොඳට බලනවා. බොහෝ වර්ෂ ගානක් ගත වී ගියා. වර්ෂ ගානක් ගත වී ගියාට පස්සේ එක දවසක් රජුරුවන්ගේ කෙස් පීරනකොට කාල වර්ණ කේශ කලාපේ එකම එක කෙස් ගහක් ඉදේ තිබෙන බව අර සේවකයාට දකින්න ලැබුණා. මේ සේවකයා මේ රන් අඬුව අරගෙන ඊටාම ප්‍රවේශමින් මේ ඉදුණු කෙස් ගහ උදුරලා ගත්තා. උදුරලා අරගෙන කියනවා රජතුමනි මේන්න මේ කෙස් ගහ ඉදී ගිහිල්ලා. ඔබ මට දැනුවත් කරන්න කිව්වා. මේ ඒ ඉදුණු කෙස් ගසයි. එතකොට මේ කෙස් ගහ දැක්ක ගමන් මකාදේව කියන ඒ දීර්ඝ ආයුෂ ඇති බෝසත් රජුරුව කොහොමද කල්පනා කළේ? මගේ ජීවිතේ ගෙවිලා ගියා නොවේ. මාරයා පැමිණෙන බව ඕන් මට දැනුම් දුන්නා. තමන් ඉන්න ගෙදර වහලට ගිනි ඇවිලුණා වගේ මේ ලකුණ එහෙම කල්පනා කරලා මේ මකාදේව රජුරුව තමන්ටම කතා කරනවා. තමන්ටම ආමන්ත්‍රණය කරනවා. එම්බල මකාදේව නුඹ මහා මෝඩෙක්. ඇයි මකාදේව නුඹ තවත් ප්‍රමාද? දැන් කිස් ගහක් ඉදුණා. ඕන්න නුඹට ජීවිතේ අවසන් වෙන බවට දැනුම් දීම ලැබිලා. නුඹට තාමත් බැයිද තමන්ගේ මතු ජීවිතේ යහපත ගැන හිතලා යහපත උදෙසා වැඩ කරන්න. අන්න එහෙම තමන්ට කතා කළා. මේ වින්වතුනි බෝසතාණන් වහන්සේ ඒ ආයුෂත් එක්ක හිතලා බලන්න අපේ කල්පනා රටා කොච්චර පහළ මට්ටමකද තියෙන්නේ කියලා. අවුරුදු 84000ක් සෙල්ලමින් ගත කරපු යුව රජුරුව විදිහට මේ භද්‍ර යෞවන වයසේ අවුරුදු 84000ක් ගත කරපු හොඳ තරුණ කාලේ රජකම් කරමින් අවුරුදු 84000ක් ගත කරපු මේ මහා රජුරවන්ට එක කෙස් ගහක් ඉදිලා දකින්නකොට කෙස් ගහ දකිද්දීම මේ වෙන පාටක් ගාලා මකලා දාන්න හිතුන්නේ. ඒ කෙස් ගහ මුල් කරගෙන Tamanටම කතා කළා. නුවණ තියෙන කෙනාට කෙස් ගහකුත් ඇති. නුවණ තියනවා නම් ජීවිතේ දකින්න කෙස් ගහකුත් ඇති.
නුවණ නැත්තම් පිංගතුනේ අර්ථවත් වූ බණපද දහස් ගාණක් කිව්වත් ඒ බණපදේ අහගෙනත් කල්පනා කරනවා ඕවා ජීවිතේ ඍණාත්මක වෙන්න හේතු වෙනවා. ඕවාගෙන් ජීවිතේ පිරිහෙන්න හේතු වෙනවා. ඔය නාකි වෙනවා කියන ඒවා මැරෙනවා කියන ඒවා නිතර හිතන්න හොඳ නැහැ. මේ ලස්සනට ඉන්න තියෙන ජීවිතේ ලස්සනට ඉන්න ඕන කාලය ඉඳලා ඔයගේ ලාමක මෝඩ පහේ කල්පනා වලටම යනවා ඥානෙ නැත්තම්. ඥානෙ තියෙන කෙනාට නුවණ තියෙන කෙනාට එකම එක කෙස් ගහකුත් ඇති. ඉතින් මේ මකාදේව කියන රජුරවන්ට මේ තමන්ගේ ඉදුණු කෙස් ගහ දකින්නකොට ඒ කෙස් ගහ දිහා බලාගෙන එයම දිගින් දිගට මෙනෙහි කරද්දී ශරීරයේ ඇතුළෙන්ම 10ක් උපන්නා. ශරීරයෙන් දහඩිය ගලන්ට පටන් ගත්තා. සලුපිලි දහඩියෙන් හොඳටම තෙත්ටි ගියා. එතකොට රජුරවන්ට මෙහෙම හිතුණා. ඔව් මං අද හැම දෙයක්ම අත්හරිනවා. මං අදම මේ කාමයන්ගෙන් වෙන් වෙලා මේ කාමයන් පරිභෝග නොකරන සැනසille ගත කරන හිත දියුණු කරන ජීවිතයකට යන්න ඕන. හිතේ දියුණු උදෙසා මං ඍෂි පැවිද්දෙන් පැවිදි වෙන්න ඕනේ. ඒ කාලේ තිබුණේ ඍෂි පැවිද්ද. ඍෂි පැවිද්දෙන් පැවිදි වෙලා රාජකෘත්‍ය අත්හැරලා බණ භාවනාවක් කරගෙන චිත්ත දියුණුවක් හදා ගන්න ඕන කියලා හිතුවා මේ රජුරෝ. එහෙම කල්පනා කරලා තමන්ගේ දරුවන්ව කැඳවනවා. ඒ දරුවෝ කැඳ වෙලා දරුවන්ට කියනවා මාගේ ප්‍රිය දරුවෙනි මගේ හිසේ කෙස් ගසක් ඉදිලා ගියා. මං දැන් මහල්ලෙක්. ජරා මරණේ ඇති දිසාවට මුහුණ හරවාගෙන යන කෙනෙක්. මිනිස් ලෝකේ ඇති සම්පත් මන් දැන් බොහෝසේ වින්දා. මන් දැන් දෙව්ලොවකට යන්න පාර හදා ගන්න ඕනේ. ඇයි පින්වතුනි? තමන්ගේ ජීවිතේ අහිමි වෙනවනේ. අපි හැමදෙනාට පෞද්ගලිකව මේ ප්‍රශ්නේ නැද්ද? අපි හැමෝම මේ ලෝකයට පැමිණිලා තනියම පැමිණිච්ච කෙනෙක් විදිහට මේ ලෝකේ ඇවිල්ලා මේ ලෝකයේ ඇතුලේ ජීවත් වෙනකොට අපිට නොයෙක් සම්බන්ධතා ගොඩ නැගෙනවා. සජීවී අජීවී දේවල් අපි අපේය කියලා සමීප කරගන්නවා. අපි හිතුව එසේ සමීප කරගෙන අපි ජීවිතය ගත කරා කියලා. ගොඩාක් අයත් එක්ක අපේ සැප දුක් බෙදාගෙන අපි ජීවත් වුණා. නොයෙක් වත් පොහසත්කම් නොයෙක් ප්‍රසිද්ධීන් අපි හදාගත්තා. අපිටම කියලා ගෙයක් දොරක් ගොඩනගා ගත්තා. අපිටම කියලා වතු පිටි අපි අරගත්තා. අපිටම කියලා හොඳ වර්ගයේ වාහනයකුත් ගත්තා. අපි හිතමු අපි මෙහෙම ජීවිතේ ගොඩනගා ගත්තා කියලා. එසේ ගොඩනගාගත් ජීවිතේ කරා යම් නිමේෂයක යම් මොහොතක මරණය එනවා. මරණය කියන එක පැමිණෙනකොට නවත්තන්න පුළුවන් කමක් නැහැ. මරණයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ මුහුණ දෙද්දී මැරිලා මේක නැතුව යන්නේ. අපි මෙතනින් මැරුණා කියලා මේ ජීවිත කතාව නවතින්නේ. මේ නිවස්නෙන් අපි යනවා විතරයි. සංසාරික ගමනේ පිංගුතුනේ මනුස්ස ලෝකය කියලා කියන්නේ මේ ජීවිතේට එක නිවස්නයක් විතරයි. මෙහි යම් කාලයක් වාසය කොට අපි යලි යනවා. ඒ යන ගමන උදෙසා දැන් සූදානම් වෙන්න ඕන කියලා මකාදේව රජුව කල්පනා කරනවා. කල්පනා කරලා රාජ්‍ය සම්පත්තිය ඔක්කොම තමන්ගේ දරුවන්ට බාර දුන්නා. බාර දීලා මකාදේව රජුරවන්ට තිබුණා රජුටම අයත් මකාදේව නම් වූ අඹ වනය. ඒ අඹ වනයේම ඍෂි පැවිද්දෙන් පැවිදි වුණා. එක දවසයි කෙස් ගහ දැක්ක දවසේ ඒ මොහොතේ ඉඳලා තමයි මේ ඔක්කොම ටික සිද්ධ වුනේ. අවුරුදු 84000 ගණන් ආයුෂ තියෙන කෙනා කලබල වුණේ එක දවසින්. එකම එක දවසින් කලබල වෙලා සියලු කටයුතු සම්පාදනය කරගත්තා. තමන්ගේ මතු යහපත හදා ගැනීම පිණිස. එහි මෙහෙම කියවෙනවා. උත්තමං ගරුහා මයිහං ඉමේ ජාතා වයෝ හරා පාතු භූතා දේව දූතා පබ්බජ්ජා සමයෝ මම මගේ හිසකෙස් මතුයෙහි ජීවිතේ ආයුෂ පැහැර ගන්නා මේ ඉදුණු කෙස් පහළ වී ඇත. ජරා මරණයේ ලකුණු අරගෙන පැමිණියාහුය දේව දූතයෝ දැම්මට පැවිදි වෙන්නට කාලයයි.
එදා මඛාදේව රජු ඕම ওই විදිහට තමයි කල්පනා කළේ. දැන් පැවිදි වෙන්න කල් පැමිණිලා. පැවිද්දටපත් වෙලා පැවිද්ද කියලා කියන්නේ මොකද්ද පින්වතුනි? උතුම් ජීවිතයක් උපදවා ගැනීම උදෙසා කාම සම්පත් ඔක්කොම කැප කිරීම. කාම සම්පatti අත්හැරීම. ඒක තමයි පැවිද්ද කියලා කියන්නේ. පැවිද්ද තෝරගන්න හේතුව ඒක නිදහස. සම්බාධෝ ගරා වාසු ග්‍රහ ජීවිතය කියලා කියන්නේ කටයුතු ගොඩාක් මැද සම්බාධක ගොඩාක් මැද යන්න තියෙන එකක්. අඹුව ගැන බලන්න ඕන, දරුවෝ ගැන බලන්න ඕන, යුතුයකම් තියෙනවා, වගකීම් තියෙනවා, ඥාති සමූහයගේ කටයුතු තියෙනවා, රැකී ආරක්ෂා කරන්න තියෙනවා, ඒ වගේ වගකීම් තියෙනවා. ගොඩාක් දේවල්. හැබැයි අබ්බහෝ කාසෝ පබ්බජ්ජා තමන්ට සුවසේ ගුණයක් දියුණු කර ගන්නට පැවිද්ද කියලා කියන්නේ අහස වගේ නිදහස් තැනක්. අන්නේ උදෙසා තමයි පැවිද්ද තෝරාගත්තේ. නැත්නම් මේ පැවිද්දකටපත් වෙනවා කියන එකෙන් විතරක් නෙමෙයි ජීවිතේ ගුණයක් දියුණු කළ හැක්කේ. පැවිද්ද ඒකට විශාල පහසුවක්. පැවිද්දටපත් වෙච්ච කෙනාට බාධා කරදර අඩුවෙන් තමන්ගේ ගුණ දියුණු කරන්න පුළුවන්. ඒ නිසා මේකේ වැදගත් මේක මොකක්ද? ජීවිතේ ඉන්න තියෙන ටික කාලයයි. ඒ ටික කාල වකවානුව කොයි මොහොතක අවසන් වෙනවාද කියලා අපි දන්නේ නැහැ. ඒ ඉන්න සුළු කාල වකවානුවේදී අපි සෑම සියලු දෙනා විසින් වහවහ සිදු කරගත යුතු දේ තමයි අපේ ජීවිතේ කරා මරණය එනවා කියලා දැනගෙන යහපත හදාගන්න එක. තම තමා විසින් ඒ යහපත හදා ගන්න ඕන. මේකට හරි ලස්සන ගාථාවක් ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කළා. ඒ ගාථාවේ අර්ථය මේක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිනිස්සෙක් මේ මනුස්ස ලෝකෙට පැමිණෙනවා කියලා යම් දවසක අම්මගේ කුසේ පිළිසිඳ ගන්නවද? පිළිසිඳ ගත්ත මොහොතේ ඉඳලා සිද්ධ වෙන්නේ එයාගේ ආයුෂයේ ගෙවි යාම කියනවා. හරියට පිරුණු හඳක් අඩු වෙවි යනවා වගේ. පුරපෝය දවසට පින්වතුනි හඳ පිරුණාට පස්සේ අමාවක වෙනකන් හඳ කලාව අඩු වෙවි යනවා. ජීවිතය කියලා කියන්නේ හඳ පිරෙනවා වගේ පිරෙන එකක් නන් නෙවෙයි කියනවා. බලන්න අපිට වැරදිලා තියෙන වැරදිල්ල. සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ මේ සාමාන්‍ය ක්‍රමයේ තුල හිතෙන්නේ ජීවිතේ නිකන් හඳ පිරෙනවා වගේ පිරෙනවා කියලා. නෑ. සිද්ධ වෙන්නේ හඳක් පිරිහෙන කලාවට යනවා වගේ අඩු වෙවි යන එක. මිනිස්සු උපන්දින සමරන්නේ හරියට මේක පිරෙනවා වගේ. දැන් 20යි, දැන් 25යි, දැන් 30යි. එහෙම උපන්දින සමරනවා. ඔය බටහිර ක්‍රමයේ එහෙම තියෙනවා. ඒකට ඉටිපන්දමුත් ගහනවා. ඉටිපන්දම් ගණන් කරලා ගහනවා. 30ට 30යි, 31ට 31යි. ඒ ඉටිපන්දම් කොහොම ටික නිවනවා. බොළඳ දේවල්. පරිණත මිනිස්සෙක් ජීවිතය සම්බන්ධයෙන් හොඳ තේරුමක් තියෙන මිනිස්සෙක් තේරුම් ගන්න ඕන. මේ ජීවිතේට සිද්ධ වෙන්නේ හඳ පිරෙනවා වගේ පිරෙන එක නෙවෙයි. ජීවිතය කියන්නේ අනික් පැත්තට යන එකක්. යම් මොහොතක අම්මාගේ කුසේ පිළිසිඳ ගත්තාද කලලේ විදිහට එතන ඉඳලා අපි එකම ඉලක්කයක් කරා යනවා. ඒ තමයි මරණය. නත්ති මච්චුස්ස නාගමෝ. මරණය නම් පැමිණෙන්නේමය, නොපැමිණී නින්නේ නම් නැත. බුදුරජාණන් වහන්සේ වදාළේ සබ්බේ සත්තා මරෙසන්ති. සියලු සත්වයෝ මැරී යන්නේමය. මරණං තං හි ජීවිතං. මේ ජීවිතේ කෙලවර වී යන්නේ මරණයෙන්ය. මරණය තෙක් පමණි මේ ජීවිතේ තියෙන්නේ. යතා කම්මං ගමිස්සන්ති පුඤ්ඤ පාප ඵලෝපගා. මරණින් මත්තේ ජීවිතේට මේ සත්වයාට යන්න සිදුවන්නේ තමන් විසින් සිද්ධ කරගත්තු පිනට හෝ පවට අනුවයි. නිරයන් පාප කම්මන්තා. යම් කිසි කෙනෙක් අතින් ජීවත් වෙද්දී සිද්ධ වුණේ පව්කම් නම් එයාගේ ජීවිතේ හැරවෙනවා නිරේ පැත්තට. පුඤ්ඤ කම්මාච සුග්ගතින්. පින් කරපු තැනැත්තු සුගතියට පාර කපා ගන්නේය.
තස්මා කරෙය්‍ය කල්යාණං. ඒ නිසා යහපත් වූ දේවල්ම මේ ජීවිතේ සිද්ධ කරගන්නට නිචයන් සම්පරායිකං. පරලෝ ජීවිතේ තමන්ට රැකවරණ සලසන යහපතින්ම ජීවිතේ පුරවා ගන්නට. පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොಂತಿ පානිනං. මරණින් මත්තේ පරලෝ ජීවිතේට මේ සත්වයාට පිහිට පිණිස පවතින්නේ තමා විසින් රැස් කරපු පිනමයි. ආන්න එහෙමයි ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කළේ. පින්වතුනි, අද කාලේ මේ තියෙන සොච්චං ආයුෂී මකාදේව කියන මේ මහ රජුරවන්ට ළමා කාලේ විතරක් අවුරුදු 84000ක් තිබුණා. අද මේ වෙනකොට අපේ සම්පූර්ණ ජීවිත කාලේ අවුරුදු 84ක් තියෙයි කියලාවත් අපිට විශ්වාස කරන්න බෑ. ඒ තරම්ම කෙටි කාලයයි අපි ඉන්නේ. ඒ කෙටි කාල වකවානුවකටයි අපි මේ මනුස්ස ලෝකෙට ආවේ කියන එක නිතර හිතන්ට. ඒකට කියනවා මරණ සති. මරණේ සිහි කිරීම. එක කෙස් ගහක් මුල් කරගෙන මරණේ සිහි කළා නුවණැත්තෝ. එසේ මරණේ සිහි කරලා ගුණධර්ම වඩන්න ජීවිතේ කැප කළා. තිබුණු වස්තු සම්භාර ඔක්කොම අත්හැරලම කැප කළා. ඒ කැපකිරීම කරලත් එතුමා ජීවත් වුණා කියනවා අවුරුදු 84000ක්. ඍෂි පැවිද්දෙක් විදිහට ජීවත් වුණා අවුරුදු 84000ක්. ඒ අවුරුදු 84000ම ධ්‍යාන භාවනා කළා. මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා කියන බ්‍රහ්ම විහාර භාවනා දියුණු කරගෙන ඒ උත්තමයා බඹලොවේ උපන්නා. බුදුරජාණන් වහන්සේ මේ ජාතක පුවත අවසන් කළේ මහණෙනි. එදා ඒ එකම එක කෙස් ගහක් දැකලා මාහට දේව දූතයෝ පහළ වුණා කියලා කල්පනා කරලා යහපත උදෙසා ජීවිතේ කැප කරපු මහා නුවණැති මකාදේව රජුරෝ මමයි කියලා. මකාදේව රජුරෝ එදා ඒ විදිහේ අසිරිමත් වූ අත්හැරීමක් සිදු කළා තමන්ගේ ජීවිතයේ යහපත වෙනුවෙන්. මේ ජීවිතෙත් අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවිතයේ යහපත උදෙසා මහා සම්පතක් කැප කළා. අපිට ඒ බුදුරජාණන් වහන්සේගෙන් සද්ධර්මය අහන්න ලැබෙනවා. අපිට බැරි නම් පින්වතුනි සුළු කැපකිරීමක් කරන්න. කොච්චර අවාසනාවක්ද? අපි කළ යුතු කැපකිරීම කුමක්ද? අපි කළ යුතු කැපකිරීම තමයි ලාමක ඒවා හිත හිතින් එක අතහරින්න. ලාමක දේවල් හිත හිතින් ඉන්නවනේ අත්හැරලා දාන්න. ජීවිතේ නොයෙක් එන ප්‍රශ්න ජීවිතේට නොයෙක් ප්‍රශ්න එනකොට ඒවා හිත හිත වාසය කරනවා අත්හැරලා දාන්න. හිතන්න වටින දෙයක්. ඒ වටිනා දේ හිතීම අතරට ඔබ එකතු කරගන්න මරණය ගැන සිතීම. ඉන්න තියෙන්නේ කෙටි කාලයයි. ඒ කෙටි කාල වකවානු ඇතුලේ මං මගේ ජීවිතයට යහපත එකතු කරගන්න ඕන ඉක්මන් වෙලා. අප්පමායු මනුස්සානං මනුස්සයාට ඇති ආයුෂය අල්පයකි. හීලෙය්‍ය නං සුපෝරිසෝ නුවණ තියෙන මිනිස්සෙක් ඒක දැක්ක යුත්තේය. චරියාදිත්ත සීසෝව නත්ති මච්චුස්සනාගමු. හිස ගිනිගත් තැනැත්තෙක්සේ තමාගේ ජීවිතයට යහපත එකතු කරගන්නට වෑයම් කළ යුත්තේය. මක් නිසාද යත් මරණය නම් පැමිණෙන්නේමය නොපැමිණෙන්නේ නැත. හදවතේ තැම්පත් කරගත යුතු වදන එයයි. මරණය පැමිණෙන්නේමය නොපැමිණෙන්නේ නම් නැත. මරණය ගැන සිහි කිරීම කියන එක අපේ ජීවිතයට කොච්චර උපකාරද? බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක භික්ෂු සංඝයා 4-5 නමක් වැඩ හිටපු එක අසපුවකට වැඩම කළා. ඒ අසපුවට වැඩම කරනකොට එහි හිටපු භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ අභිමුඛයේ ගෞරව සත්කාර දක්වලා වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ගෙන් අහනවා, මහණෙනි ඔබ මරණය ගැන සිහි කර කරද වාසය කරන්නේ? මරණ සතිය වඩනවද? එතකොට ඒ භික්ෂුන් කිව්වා, ස්වාමීනි අපි මරණ සතිය වඩනවා. මහණෙනි ඔබ කොහොමද මරණ සතිය වඩන්නේ? එක භික්ෂුවක් කිව්වා, ස්වාමීනි මං සිහි කරනවා මගේ ජීවිතේ සමහරවිට අද දවසට විතරයි තියෙන්න පුළුවන්.
අද දවස ඇතුලේ මං මිය යන්න පුළුවන්. මගේ මරණය අද දවසේ ඉන්න පුළුවන්. ඒ නිසා ප්‍රමාද වෙන්න හොඳ නැහැ. ඉක්මනට කුසල් වඩා ගන්න ඕන කියලා ස්වාමීනි මං එහෙම හිතනවා. එතකොට බුදුරජාණන් වහන්සේ තව භික්ෂුවක් දිස්ස බැලුවා. ඒ භික්ෂුව කියනවා ස්වාමීනි මමත් මරණ සතිය වඩනවා. මං මරණ සතිය වඩන්නේ ස්වාමීනි එක වරුවක් අරමුණු කරගෙන. මගේ මේ ජීවිතේ එක වරුවක් ඇතුලේ වුණත් අවසන් වෙන්න පුළුවන්. මේ උදෑසන කාලේ ඉඳලා දහවල් කාලේ එළඹෙන්න කලින් මං මැරෙන්න පුළුවන්. මං එහෙම සිහි කර කර ස්වාමීනි මරණ සතිය වඩනවා කිව්වා. එතකොට තවත් භික්ෂුන් වහන්සේ නම බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි මම මෙහෙම හිතනවා. මං දානේ වළඳද්දී නිතර සිහි කරනවා. මම මේ දානේ වළඳනකොට බත් කටවල් 4-5ක් කන වෙලාවක්වත් මට ඉන්න බැරි වෙන්න පුළුවන්. මගේ ජීවිතේට මරණ ඉන්න පුළුවන්. ඒ නිසා ප්‍රමාද වෙන්න හොඳ නැහැ කියලා. එතකොට තවත් භික්ෂුවක් කියනවා ස්වාමීනි මම දානේ වළඳනකොට බත් කටක් ගානේ සිහි කරනවා. මම මේ බත් කට අතට අරගෙන මේ බත් කට අනුභව කරන්නට පෙර මැරෙන්න පුළුවන්. එක බත් කටක් කාලා තව බත් කටක් කන්න කලින් මැරෙන්න පුළුවන්. මං එහෙම හිතනවා. එතකොට එතන හිටිය තව භික්ෂුවක්. ඒ භික්ෂුන් වහන්සේ කියනවා ස්වාමීනි මම මෙහෙමත් හිතනවා. මම කල්පනා කරන්නේ මරණය ගැන. ඉහළට ගන්න හුස්ම පොද පහළට හෙලා ගන්නට බැරිව ඊට කලින් මැරෙන්න පුළුවන්. පහළට හෙළූ හුස්ම පොද ඉහළට ගන්න පරක්කුවේදී මැරිලා යන්න පුළුවන්. මම මේ හුස්ම පොද අරමුණු කරගෙනත් මරණ සතිය වඩනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔබ හැමදෙනා මරණ සතිය වඩනවා. හැබැයි ඒ මරණ සතිය වඩන අයගෙන් 3 දෙනෙක් ප්‍රමාදයි. දෙන්නෙක් අප්‍රමාදයි කිව්වා. මහණෙනි යම් මේ භික්ෂුවක් එක රැය දහවලක් අරමුණු කරගෙන මරණ සතිය වඩයිද ඔහු ප්‍රමාදයි. යම් භික්ෂුවක් වරුවක් අරමුණු කරගෙන මරණ සතිය වඩයිද ප්‍රමාදයි. යම් භික්ෂුවක් බත් කටවල් 4-5 පිටක් අරමුණු කරගෙන මරණ සතිය වඩයිද ඔහු ප්‍රමාදයි. මහණෙනි බත් කට අතට ගත්ත බත් කට ගිල ගන්න කලින් මැරෙන්න පුළුවන් කියලා යමෙක් හිතුවද අප්‍රමාදී. ඉහළට ගත්ත හුස්ම පොද පහළට හෙලන්න පෙර මරණය පැමිණෙන්න පුළුවන් කියලා යමෙක් හිතුවද අප්‍රමාදී. ආන් එහෙමයි ශාස්ත්‍රුන් වහන්සේ අනුශාසනා කළේ. එහෙම කල්පනා කළොත් අවංකව තමන්ගේ පැත්තට හැරිලා බලද්දි පින්වතුනි අපි කොහෙද? අපිට ප්‍රමාද අප්‍රමාද කියන මේ වචනේ අපිට පාවිච්චි කරන්න බෑ. අපිට කියන්න වෙන්නේ ප්‍රමාදතර. හොද්දටම ප්‍රමාදයි. මරණය ගැන මතක් වෙන්නේවත් නෑ. ඒ නිසා පින්වතුන්ලා මේ බණපදේ ශ්‍රවණය කරාට පස්සේවත් පටන් ගන්න පින්වතුනි මරණ සතිය වඩන්න. මරණය ගැන නිතර සිහි කරන්න. අනිත් අය මැරිලා යනවා දකින්නකොට තමන්ගේ පැත්තට හැරෙන්න. මේ අයත් මං වගේම ජීවත් වුණා. ජීවිතේ අවසන් කරලා ඒ අය යන්න යනවා. ඉතින් මටත් මේ ටිකනේ. මේ අය හැමෝම සන්තෝෂෙන් ජීවත් වෙච්ච අය නෙමෙයි. මේ අය කිසිවෙක් සදාකාලිකව ජීවත් වෙච්ච අය නෙමෙයි. ඉතින් මා විතරක් කොහොමද සදාකාලික වෙන්නේ? මගේ ජීවිතේටත් ඒකාන්ත කොට මරණය එනවා. මරණය එන්නට පෙර මං මගේ ජීවිතේට යහපතක් හදාගන්න ඕන. මට මෙලොවින් පරලොවට යනකොට පිළිසරණක් වෙන විදිහට. මෙලොවින් පරලොවට යනකොට පිළිසරණක් වෙන්නේ කුමක්ද පින්වතුනි? පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොಂತಿ පාණිනං. සත්‍යයට පරලොව යනකොට පිහිට පිණිස පවතින්නේ තමා විසින් රැස් කරගත්ත පිනයි. ඒ පින තමා විසින් රැස් කරගත යුතුයි. තමා වෙනුවෙන් වෙනත් කෙනෙකුට ඒ පින රැස් කරන්න පුළුවන් කමක් නැහැ. බුද්ධ කාලේ හිටියා රේවති සහ නන්දිය කියලා ස්වාමි භාර්යා දෙන්නෙක්. ඔය ස්වාමි භාර්යා දෙන්නගෙන් රේවතිය කියලා කියන්නේ දානයකට පිනකට සම්බන්ධ වෙච්චි නැති තැනැත්තියක්. නන්දිය කියලා කියන්නේ තමන්ගේ යාළු මිත්‍රයෝ පිරිසත් එක්ක එකතු වෙලා ගොඩාක් පින් කරපු කෙනෙක්. නන්දිය උපාසක කෙනෙක්.
රේවතී කියලා කියන්නේ මේ මනුෂ්‍ය ජීවිතයට ඇවිල්ලා ඔහි මනුෂ්‍ය ජීවිතය ගත කරපු සාමාන්‍ය කාන්තාවක්. නන්දිය උපාසක දවසක් බණ අහන්න යනවා. එදා හෝගාලා වැස්සක් ආවා. වරසාවට තිබුණු ශාලාව පුංචි. ශාලාව පුංචි නිසා බණ අහන්න ආපු භික්ෂුන් බණ අහන්න ආපු මිනිස්සු කරදරයටපත් වුණා. හිරිකඩේ ගහන්න පටන් ගත්ත බණ අහද්දි හරි අපහසු වුණා. එතකොට නන්දිය උපාසක කල්පනා කළා මම මගේ යාළුවොත් එක්ක එකතු වෙලා හොඳ ධර්මශාලාවක් හදන්න ඕනේ. හැම දිනාට සුවසේ බණ අහන්න පුළුවන් විශාල ධර්මශාලාවක් මං හදන්න ඕනේ. හිතුවා. හිතලා නන්දිය උපාසක දැන් මේ පින්කම ලැහැත්ති කරනවා යාළුවොත් එක්ක. පින්කම් කරපු පින්වතුන්ලා දන්නවා පොඩිවට පින්කමක් පටන් ගත්තොත් ඒක ලොකු වෙනවා. පිනට ආසා කරන අය එකතු වෙනවනේ. එතකොට පින්කම ලොකු වෙනවා. නන්දියටත් ඕකම වුණා. නන්දිය පටන් ගත්තේ ධර්මශාලාවක් හැදීමෙන් අවසානයේ විශාල සංඝාවාසයක් හැදුනා. කාමර ගණන් තියෙන විශාල සංඝාවාසයක් තමයි නිර්මාණය වුණේ. එහි ධර්මශාලාවකුත් එක්ක බොහොම ලස්සන ගොඩනැගිල්ල විහාරයක් මේගොල්ලෝ හැදුවා. හදලා සම්බුද්ධ ශාසනයට පූජා කළා. ඒ පූජා කරපු නන්දිය මිය පරලෝ ගියාට පස්සේ තව්තිසාවේ මහා දිව්‍ය විමානයක උපන්නා. ඒ මහා දිව්‍ය විමානයේ නන්දිය දේව පුත්‍ර වෙලා ඒ දෙවියා ඉන්නවා. රේවතීගේ මරණ කාලය ආවා. නත්ති මච්චුස්ස නාගමෝ මරණය නොපැමිණී තියෙන්නේ නෑනේ. මරණය නොවමයි. රේවතීට මරණය ආවා. මරණය පැමිණියාම රේවතියකව කැඳවාගෙන යන්ට 4 දෙනෙක් එනවා. යමපල්ලෝ 4 දෙනා පැමිණිලා රේවතියව අල්ලාගෙන රේවති නුඹට යන්ට කාලේ පැමිණිලා කියලා එකතු කරන් ගියා. පින්වතුනි අපේ ජීවිතේටත් එහෙම අවස්ථාවක් එනවා. මරණය අපිව කැඳවාගෙන යන්න එන අවස්ථාව. ඒ අවස්ථාවට අපි කාටවත් ආයේ අමුතුවෙන් වචන කතා කර කර නවතින්න බෑ. අනේ බෑ. ඔෆිස් එකේ හරියට වැඩ තියෙනවා. ඒ වැඩ ටික ඉවර කරලා ඉන්න. එහෙම බෑ. තව දරුවන්ට කෙරෙන්න ගොඩාක් කටයුතු තියෙනවා මගෙන්. ඒ ටික පිළිවෙලක් කරලා ඉන්න. එහෙම බෑ. මරණය කියන්නේ වින්තුනේ ජීවිතයට පැමිණියාම යන්නම වෙන එක. කොයි జగතාටත්, කොයි බලවතාටත්, කොයි උගතාටත්, කොයි ආගමේ ඉන්න කොයි කෙනාටත් මරණය පැමිණෙන නිමේෂේ යන්නටම වෙනවා. රේවතියටත් යන්න වුණා. රේවතිව එකතු කරගෙන යනවා මේ යමපල්ලෝ තව්තිසාවට. තව්තිසාවට යනකොට දිව්‍ය සුවඳ, දිව්‍ය මල් පිපිලා හරිම ලස්සනයි. රේවතිට ආසාවේ බෑ. රේවති දකිනවා ඈතින් හරි ලස්සන විමානයක්. රේවතිගේ හිත ඇදිලා ගියා. රේවති යමපල්ලන්ගෙන් අහනවා අර මොකක්ද අර ඉර වගේ දිලිසන්නේ? ඉර වගේ දිස්නේ දිදී දිලිසෙන්නේ මොකක්ද ඒ? රේවති ඔය දේව පුත්‍රයෙකුට අයිති මහා විමානය. කවරෙක්ද ඒ දේව පුත්‍රයා? රේවති ඒ දේව පුත්‍රයාගේ නම නන්දිය. නන්දිය දේව පුත්‍ර. සැවැන්නුවර නන්දිය නමින් හිටපු උපාසකතුමා දැන් දෙවි කෙනෙක් වෙලා ඉපදිලා. රේවති යමපල්ලන්ට කියනවා හානේ නන්දිය කියලා කියන්නේ මගේ ස්වාමි පුරුෂයානේ. මගේ ස්වාමි පුරුෂයාගේ විමානේ. එහෙනම් ඉතින් මම නොවැ ඒකේ අයිතිකාරී. ස්වාමි පුරුෂයාට අයත් දෙයි මටත් අයිති නෝය කිව්වා. එතකොට යමකල්ලෝ කියනවා නෑ රේවති. උඹට අයිති තැනට අපි උඹව එකතු කරයි යනවා. මනුස්ස ලෝකයේදී ඔහු උඹේ ස්වාමි පුරුෂයා වුණාට දැන් මේ දෙව්ලොවදී ඔහු දේව පුත්‍රයෙක්. නුඹට දෙව්ලොව උරුම නෑ. නුඹට උරුම නිරයයි කියලා නිරයට ඇදගෙන ගියා. පින්වතුනි මේ වෙනකොටත් අපි මේ බණපද කියනකොටත් ඒ රේවතිය නිරේ පැහැෙනවා. බලන්න ජීවිතේ කොච්චර ශෝක ජනකද.
පින් කරගන්න බැරි වුණත්. පින කර ගැනීම පිණිස ප්‍රමාද වුණොත් ජීවිතයක් කොච්චර ශෝකජනක බවට පත් වෙනවද? ඒ නිසා පින්වතුනි හොඳට පින් කරගන්න උත්සාහවත් වෙන්න. යහපතේ හැසිරෙන්න උත්සාහවත් වෙන්න. ඒ උදෙසා ඔබට ලොකු ශක්තියක් වේවි මරණය සිහි කිරීම. මරණය සිහි කරන්නට අඩු ගානේ මේ වචනේ සිහි කරන්නට. නත්ති මච්චුස්ස නාගමෝ. මරණය නම් පැමිණෙන්නේමය නොපැමිණෙන්නේ නැත. මරණය පැමිණෙන ජීවිතේට මරණය උරුම කරගත් ජීවිතේට මේ මනුස්ස ජීවිතේ අපහට සලසාගත හැකි විශාල යහපතක් තියෙනවා. ඒ යහපත තමයි බුදු සරණ. බුදුරජාණන් වහන්සේගේ සරණ. යේකේචි බුද්ධං සරණං ගතාසේ. යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේව සරණ ගිහිල්ලා නම් ඉන්නේ. නතේ ගමිස්සන්ති අපායං. ඒ කෙනා අපායේ යන්නේ නැත. පහාය මානුසං දේහං. මේ මනුස්ස ශරීරය අත්හරිනා කල්හි දේවකායා පරිපූර්ණසන්ති. ඒ කෙනා ඒකාන්ත කොට දෙව්ලොවේ උපදින්නේය කියලායි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. සරණ. බුදුරජාණන් වහන්සේගේ සරණ ලබා ගත්තොත් එහෙම පිහිටක් එහෙම ආරක්ෂාවක් මේ ජීවිතේට තියෙනවා. ඒක අම්ම කෙනෙක් හිටියා ඒ කාලේ. ඒ අම්මගේ මරණ දිනේ ආවා. ඒ අම්මට මේ ලෝකෙන් යන්න වෙන දවස ආවා. එදා දවසේ ඒ අම්මා Tamanට මරණය එනවා කියලා දන්නේවත් නැහැ. හැරමිටියක් ගහගෙන බොහෝම අමාරුවෙන් පාරේ ඇවිදගෙන යනවා හීන්සීරුවේ. මහා කරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙවුරන් වෙහෙරේ ඉඳලා කරුණා සමාපත්තියෙන් අම්මව දකිනවා. බුදුරජාණන් වහන්සේ දැක්ක මේ අම්මා මිය පරලෝ යනවා. අම්මාට ජීවිතේට කිසිම කුසලයක් පිනක් නැහැ. තමන්ගේ ජීවිතේ ඉහළට ඔසවන්න පුළුවන්. සුගතියකට අරගෙන යන්න පුළුවන් පිනක් අම්මගේ ජීවිතේ නැහැ. මේ ජීවිත අභ්‍යන්තරයේ සාසුරුන් වහන්සේ හොඳට දැක්කා. දැකලා බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මේ අම්මට පිහිටක් වෙන්න ඕන. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට ආමන්ත්‍රණය කළා. මොග්ගල්ලානේ ඒ අහිංසක මවකට පිහිට වෙන්න අපි පිටත් වෙමු කිව්වා. මොග්ගලන් මහරහතන් වහන්සේත් අපගේ මහා කරුණික බුදුරජාණන් වහන්සේත් එරදිහින් ඒ අම්මා ඉදිරියේ පහළ වෙනවා. හීන්සීරු ඇවිදගෙන යන අම්මට ස්වර්ණ වර්ණ සිරිපා යුග්මයේ පෙවුණා. තඹවන්නු නිය ඇති ඒ බුදුරජාණන් වහන්සේගේ ඉතා සොඳුරු සිරිපා යුගල අම්මා දැක්කා. දැක ගමන් අම්මා නැවතුණා. එතකොට අම්මට ඇහෙනවා හඬක්. ඒ මුගලන් මහරහතන් වහන්සේගේ ස්වරය. අම්මා දන්නවාද මේ කවුද ඉන්නේ කියලා? අම්මා මේ තමයි මහා කරුණික බුදුරජාණන් වහන්සේ. අම්මා හිත පහදවා ගන්නට කිව්වා. එතකොට අර අම්මා හීන් සීරුවේ ඔළුව උස්සලා බුදුරජාණන් වහන්සේ දෙස බලනවා. බලද්දී ඒ තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ සම්බුදු මුව දකිදී අම්මට හිතක් උපන්නා. ඇත්ත මහා කරුණිකයි. ඒ අම්මට එහෙම හිතුණා. ඊළඟට අම්මට හිතක් උපදිනවා. එහෙනම් මේ මහා කරුණිකයන් වහන්සේට මං වඳින්න ඕන. ඒ අම්මා දෑත් එකතු කරලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මුගලන් මහරහතන් වහන්සේට මොග්ගල්ලානේ දැන් ඇති. අපි යමු කිව්වා. එරදියෙම භාග්‍යතුන් වහන්සේත් මුගලන් මහරහතන් වහන්සේත් යලි දෙවුරමට වැඩම කළා. ඊට සුළු වෙලාවකට පස්සේ අම්මා මිය යනවා. ඒ අම්මා තව්තිසාවේ උපන්නා. මේ කතා පුවත අද අපි මෙහෙම කියනකොටත් ඒ අම්මා තව්තිසාවේ. තව්තිසාවේ දෙව්දුවක් බවට පත් වෙලා දිව්‍ය සැපයට පත් වුණා. ඒ නිසා පින්වතුනේ බුදුරජාණන් වහන්සේගේ සරණ කියලා කියන්නේ සුළු පටු එකක් නෙමෙයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් සරණයන්ට ලැබෙනවා කියන එක. එනිසා පින්වතුන්ලා හොඳට තමන්ගේ ජීවිතේ අවිනිශ්චිත භාවය තේරුම් අරගෙන මරණය පැමිණෙන වෙලාවක් විදිහක් කියන්න බෑ. එකම එක කාරණාවක් කියන්න පුළුවන්. ඒ තමයි මගේ ජීවිතේට මරණය එනවාමයි කියන එක.
ඒ නිසා මං මේ මරණය අනිවාර්යෙන් එන ජීවිතේ මට තියෙන බලවත්ම පිහිට මට තියෙන බලවත්ම රැකවරණය හදා ගන්න ඕන කියලා කල්පනා කරන්න. අපේ ජීවිතේට තියෙන බලවත්ම පිහිට බලවත්ම රැකවරණේ බුදු සරණ. බුදුරජාණන් වහන්සේගේ සරණ. ඒ බුදුරජාණන් වහන්සේව හදවතින්ම සරණ යන්න, ගුණ සිහි කරන්න. නිතර බුදු ගුණ හිතන්න. තමන්ගේ ජීවිතේට නොයෙක් පීඩා කරදර එනකොට ඒ කරදර ඉස්සරහා පින්වතුන්ලා හුරු වෙන්න බුදු ගුණ හිතන්න. මට නම් කරදර පීඩා තියෙනවා. මට කෙලෙස් පීඩාවක් තියෙනවා. මට නොයෙක් මේ අඹදරුවන්ගේ ආදී පීඩාවක් තියෙනවා. එක එක්කෙනා හින්දාත් ප්‍රශ්න තියෙනවා. මට මේ ප්‍රශ්න කරදර කංකටොළු ගොඩාක් තිබුණාට මගේ බුදුරජාණන් වහන්සේ හැම ප්‍රශ්නකින්ම නිදහස් වුණා. හැම ක්ලේශයකින්ම නිදහස් වුණා. බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් අරහන් වනසේක. බුදුරජාණන් වහන්සේ මේ හැමදේින්ම නිදහස් වුණේ කාගෙන්වත් අහගෙන නෙමෙයි. ගුරුවරයෙක්ගේ උපදෙස් නැතුවම ජීවිතය ගැන අවබෝධ කරලා මේ ජීවිතේ සැපයටපත් කරගත්ත බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධ. ඒ අවබෝධයට අනුවම බුදුරජාණන් වහන්සේ ජීවිතේ ගත කළා. ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ විද්‍යාචරණ සම්පන්නයි. මගේ බුදුරජාණන් වහන්සේ තමයි සුන්දර වූ නිවනට වැඩම කරපු මහෝත්තමයන් වහන්සේ. ඒකාන්තයෙන් සුගත වනසේක. මේ විඳවා යන ලෝකයෙන් බුදුරජාණන් වහන්සේ සදහටම නිදහස් වුණා. ඒකාන්තයෙන්ම ලෝකවිදූ වනසේක. ඒ භාග්‍යතුන් වහන්සේ මේ සසර ගමනේ දුක් විඳ යන සත්වයව සංසාර දුකින් නිදහස් කරවන්නට අතිශයින්ම දක්ෂ වුණා. අනුත්තර පුරිස ධම්ම සාරථි වනසේක. බුදුරජාණන් වහන්සේ අපිට විතරක් නෙමෙයි ශාස්ත්‍රු උනේ, දෙවියන්ගේත් ශාස්ත්‍රුන් වහන්සේ ඒකාන්ත කොට සත්තා දේව මනුස්සානං වනසේක. භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරපු සුන්දර ගම්භීර සද්ධර්මය අපි හැම දිනාටත් තේරෙන විදිහට බුදුරජාණන් වහන්සේ කියලා දුන්නා. ඒකාන්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ බුද්ධ වනසේක. මේ සියලු ගුණ දරා ගන්නට තරම් මාගේ ශාස්ත්‍රුන් වහන්සේ භාග්‍යවන්ත වනසේක. ඒකාන්තයෙන් භගවා කියලා බුදුගුණ හිතන්න. බුදුගුණ හිතා හරි සන්තෝෂින් ශාස්ත්‍රුන් වහන්සේගේ ගුණ මහිමය ගැන සිහි කර බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ඒ සරණ පිංගතුනේ අපේ ජීවිතයට විශාල ආරක්ෂාවක්. දැන් බුදු සරණ තිබ්බ පිරිසකටනේ භාග්‍යතුන් වහන්සේ මඛාදේව කියන මේ ජාතක ප්‍රවෘත්තිය දේශනා කළේ. ඒ ජාතක කතාව අවසානයේ එහි හිටපු භික්ෂුන් වහන්සේලාගෙන් කොටසක් සෝතාපන්න වුණා. තවත් කොටසක් සකදාගාමී වුණා. තවත් කොටසක් අනාගාමී වුණා. ඇතැම් භික්ෂුන් වහන්සේලා සව් කෙලෙසුන් නසා රහතන් වහන්සේලා බවට පත් වුණා. ඉතින් අපි හැම දිනාටත් මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතේ, ඊටා කෙටි කාලයකට ලැබිච්ච මනුස්ස ජීවිතේ අපේ ජීවිතයට මරණය පැමිණෙනවා කියන කාරණේ නිතර සිහි කර බුදු සරණ ලබාගෙන උද්දට පින් කුසල් රැස් කරගෙන ජීවිතයට ආරක්ෂාවක් පිහිටක් පිළිසරණක් සැරසලා ගන්න වාසනාව ලැබිත්වා. සාදු සාදු සාදු. රැස්කලා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. සක්දෙවිඳුන්, සතරවරම් දෙවිවරු, සෙම්පති දෙවිවරු ප්‍රධාන සියලු දෙවියෝ සතුටින් පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණය ආශිර්වාදය අප හැම දිනාටම දෙවියෝ නොඅඩුවම සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස්කලා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මේ ගෞතම බුදු සසුන තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස්කලා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානමය පින්කම සිදු කරන පින්වත් ලක්ෂාන් මීගහකොටුව මහත්මයාගේ සහ
ඒ පවනී දිසානායක මහත්මියගේ සුජීවත්ව සිටින ආදරණීය දෙමාපියන් හට මේ සියලුම පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවයම සැලසේවා, දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. ඒ දෙමාපියන්ට කිසිම කරදරයකින්, බාධාවකින්, හිරිහැරයකින්, පීඩාවකින් තොරව ජීවිතයට සුවසේ පින්දහම් රැස් කරගන්නට අවකාශ සැලසෙත්වා. මේ ගෞතම සාසනය තුල ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. ධර්ම දානයේ සිදු කළ ලක්ෂාන් මිහිගහකොටුව මහත්මයාගේ සහ පවනී දිසානායක මහත්මියගේ නමින් මිය ගියා වූ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන්ව ඥාතින්ගේ පරලෝ ජීවිත සැපයෙන් සැපයටම පත්වෙත්වා. මේ දුක්ඛිත සංසාර ගමනින් ඥාතීන්ට ඊතා ඉක්මනින්ම නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කරමු. ආදරණීය පුතණුවන් වන අනීග මීගහකොටුව සිඟිති පුතාට මේ රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය, බුද්ධ රත්නයේ ආශිර්වාදය, ධර්ම රත්නයේ ආශිර්වාදය, සංඝ රත්නයේ ආශිර්වාදය, පින් අනුමෝදන් වෙලා සතුටු වෙන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය නොඅඩුවම සැලසෙත්වා. ඒ සිඟිති පුතාට තමන්ගේ ජීවිතේ අධ්‍යාපන කටයුතු ආදී සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ලැබෙත්වා. ජීවිතයට යහපත සලසන කල්යාණ මිත්‍ර සත්පුරුෂයෝ ඇසුරු කරන්න ලැබෙත්වා. අසත්පුරුෂයන්ගේ ඇසුරට කිසි කලක ජීවිතේ නොවැටෙත්වා. ඒ සිඟිති පුතාට ගෞතම බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබූ ශ්‍රාවක පුතෙක් බවට පත් වෙලා මේ සම්බුද්ධ ශාසනයේ පිළිසරණ ලබා ගන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් බලාපොරොත්තු වෙනවා පින්නපොළ ගුරු පියාණන්ටත් අධ්‍යාපනය ලබා දුන් සියලු ගුරුවර ගුරුවරියන්ටත් මේ සියලු පුණ්‍ය ධර්මයෝ එක ලෙසම අනුමෝදන්ව නිදුක් නිරෝග සුව සැලසේවා කියන ප්‍රාර්ථනාව. ඉතින් රැස් කළ සියලු පින් පින්නපොළ ගුරු පියාණන්ට අනුමෝදන් වෙත්වා. පෞද්ගලිකව මාගේ ජීවිතේත් මාහට කල්යාණ මිත්‍රයෙකු පින්නපොළ ගුරු පියාණන්ට මේ සියලු පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවය, දීර්ඝායුෂ සම්පන්නියම සැලසෙත්වා. පින්වත් ලක්ෂාන් මීගහකොටුව මහත්මයාගේ සහ පවනි දිසානායක මහත්මියගේ ඒ ජීවිතේට යහපත කියා දුන්නු, අධ්‍යාපනය ලබා දුන්න ගුරු මෑණිවරුන්ට, පියවරුන්ට මේ සියලුම පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාද බලයෙන් ඒ ගුරු මෑණිවරු, පියවරු නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම සාසනේ පිහිට පිරිසන්න රැකවන්න ලබා ගන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි පින් අනුමෝදනා සිදු කරමු. ධර්ම දානයේ සිදු කළේ පින්වත් ලක්ෂාන් මීගහකොටුව මහත්මයා සහ පවනි දිසානායක මහත්මිය. පවුලේ සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මිය අනුමෝදන් වෙලා සියලු යහපත, සියලු අභිවෘද්ධිය සැලසේවා. රැකී රක්ෂා ආදී ජීවිතයේ සියලු යහපත් කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. කිසිම කරදරයකින්, බාධාවකින් තොරව තවදුරටත් ජීවිතයට පින් රැස් කරගෙන ධම්මග දියුණු කරගන්න ලැබෙත්වා. සුපින්නතුල්ලා සෑම සියලු දෙනාට, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ ගෞතම සාසනයේම ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.